ඇහෙනවා සර්. හරි. එහෙනම් අපි පටන් ගමු. අද තියෙන්නේ මොකද්ද? එදා කතා කරපු කොටසේ ඉතිරි කොටස. ඒ කිව්වේ අපි අද කතා කරන්න යන්නේ oral liquids යටතේ. oral liquids යටතේ අපි මේ වෙද්දි කතා කරේ එකයි. ඒ තමයි මොකද්ද? mixtures. අපි ගිය සතියේ කිව්වා නේද? mixtures. හරි. mixtures යද්දී අපි කතා කරා ගිය සතියේ පොඩි ලේබල් එකක් එහෙම ඩිසයින් කරලා නේද? ඔයාලට මතක ඇති ඔයාලට මම දුන්න අර ඩ්‍රොප්ස් ගානක් දාලා මිලිලීටර එක තියෙන ඩ්‍රොප්ස් කීයද? ඔහොම විස්තර ටිකක් මම කිව්වා. හරි ඊට පස්සේ අපි ලේබල් එකක් පොඩ්ඩක් ඩිසයින් කරා මතකද දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මික්ස්චර් එකකදී අපි ලේබල් එක දෙන්න ඕනේ. අපි ඕනම එකක් ඕනම ප්‍රිපරේෂන් එකක් අපි ඒ වෙලාවේ හදලා කෙනෙකුට දෙනකොට ඉන්ටර්නල් එකක් නම් ඒ ලේබල් එක මොනවා වෙන්න ඕනද? black color ලේබල් එකක් වෙන්න ඕනේ. හරිද? black ලේබල් එකක් වෙන්න ඕනේ. ඒ කිව්වේ අපි ඉන්ටර්නලි පාවිච්චි කරන එකට දාන්නේ black color එකක්. මේක ඇවිල්ලා internal use කරනකොට. හරි? ඉතින් external use කරද්දී අපි පාවිච්චි කරන්නේ ඒ කිව්වේ අපි කන්ටේනර් එකේ අලවන්නේ මෙන්න මේ වගේ red color frame එකක් තියෙන ලේබල් එකක්. මේක මොකද්ද? external පාවිච්චි කරන්නේ. හරිද? ඒ කිව්වේ body lotion වර්ග, cream වර්ග, හරි? gel වර්ග ඒ වගේ දේවල් ලේබල් කරන්නේ මේ රතු පාට frame එකක් තියෙන ලේබල් එකකින්. හරි? දැන් අපි internal use කරන බොන දෙයක් ගන්නවා නම් ඒ වගේ එකට අපි පාවිච්චි කරන්නේ මේ වගේ black label එකක් සහිත එකක්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අපි දානවා හදන තැන ඇඩ්‍රස් එක යටින් දාන්න ඕනේ. අපි හිතමුකෝ මෙහෙම දාමු. අපි නමක් දාමු ෆාමසි එක නම. හරි? අපි දාමු new pharmacy. හරි? new pharmacy අපි දාමු candy. කියලා දානවා. ඊට පස්සේ මේ මිශ්‍රණය හදපු කෙනාගේ අස්සන මෙතනින් දාන්න. දිනේ දාන්න ඕනේ. හරිද? දිනේ දාන්න ඕනේ. හරි? ඊට පස්සේ දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අපි දෙන ලෙඩාගේ නම ලියන්න ඕනේ මෙතන. අපි හිතමු අපි දෙනවා සමන් කියන patient එක. හරි වයසක් දාන්න පොඩ්ඩක් පැටලී ගතිය ඇරෙන්නත් එක්ක. හරි? වයස 68. හරිද? දැන් පොඩි ගැටලුවක් තියෙනවා. ඔයාලා ඔය හදන මිශ්‍රණයක මික්ස්චර් එකක හරි සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. මේ මික්ස්චර් එක ඔයාලට හදන්න වෙනවා සමහර විට ඔෆිෂියල් ෆෝමියුලා එකකට අනුව. ඔෆිෂියල් ෆෝමියුලා එකකට අනුව. හරිද? එක්කෝ වෛද්‍යවරයෙක් හදපු ෆෝමියුලා එකකට අනුව. හරි? එතකොට ඒ වෙලාවේ හැටියට අපිට දෙනවා මේ වගේ එකකදී වචන දෙකක්. එකක් තමයි label accordingly. හදලා සුදුසු පරිදි නේද? accordingly ඒකට අනුව මේක label කරන්න. තව වචනයක් දෙනවා label suitably. හරි? මේ වචන දෙක දුන්නාම අපි දාන්න ඕනේ accordingly කිව්වොත් අනිවාර්යෙන්ම මේක පොතකට අනුව මොකක් හරි official formula එකකට අනුව තමයි තියෙන්නේ. එතකොට මේ official formula එකේ නම දාන්න ඕනේ. උදාහරණයක් අපි හිතමුකෝ මෙහෙම carminative mixture BP. හරි? අපි හිතමු carminative mixture BP කියලා දුන්නා කියලා.
ඒ කියන්නේ බ්‍රිටිෂ් ෆාමකෝපියා එකේ තියෙන ෆෝමියුලා එකක්. හරි? මේක වැස්සට ටිකක් ගාණි දානවා. හරි? ඔෆිෂියල් ෆාමකෝපියා එකේ තියෙන ෆෝමියුලා එකක් සහිත මිශ්‍රණයක්. එතකොට මේකෙදි අපිට හදන විදිය ඔක්කොම ලාලා තියෙනවා මේ පොතේ. එතකොට අපි මෙතන ලියන්න ඕන මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් අරමුණ ඔක්කොම නෑ. හරි? එතකොට අපි ලියන්නේ ලේබල් accordingly කියලා කිව්වොත් අපි ලියන්නේ official formula එකේ නම විතරයි. මොකන්ද? carminative mixture BP කියලා ලියනවා. ඊට පස්සේ ඒකේ පරිමාණ අපි හිතමු අපි හදාගෙන දුන්නේ මිලිලිටර් 60යි නම් 60 ml. හරි? ඔච්චර ලියන්නේ. හැබැයි ලේබල් suitability කියලා දුන්නොත් ඒක ඔෆිෂියල් පොතක සඳහන් වෙලා තිබ්බත් නැතත් නේද? අපි ලියන්න ඕනි මොනවද? නම ලිව්වා ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ටික ලියන්න ඕනේ. හරිද? දෙන්න ඕනි උපදේශත් ලියන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේක වචන දෙකක් ඔයාලගේ එක්සෑම් එකේදී දානවා. මොකද්ද? එකක් accordingly එකක් label suitably. එහෙම කිව්වහම ඔයාලා කරන්න ඕනේ දේ තමයි මොකද්ද? suitable විදිහට නම් අපි ඉන්ග්‍රීඩියන්ට් ටික ලියන්න ඕනේ තියෙන ප්‍රමාණවත් එක්ක. හරි? ඒක සමහර විට අපිට ආවොත් accordingly කියලා අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම official formula එක ලියන්න අවශ්‍ය නැහැ. ඒකේ නම විතරක් ලියන්න ඕනේ. source එකත් එක්ක. BP එකේ නම් BP එක කියලා ලියන්න. හරිනේ? ඔන්න ඔය ටික සරලව දැනන් ඉන්න. හරිද? මම මේ වගේ ගණන් ටිකක් දෙන්නම්. ඒ කියන්නේ ලේබල් කරන්න. තාම මම ලේබලින් පාර්ට් එකට ආවේ නැහැ. තාම මේ යන්නේ ඕරල් ලික්විඩ්ස් ගැන යන්නේ. හරි? ඉතින් ඒක මතකෙ තියාගෙන ඉන්න දැනට. ඔය ඇති. හරි? රයිට්. මම පොඩි උදාහරණයක් දෙන්න. අපි ඕකේ ලිව්වේ නැහැ. හරි? රයිට්. අපි එදා කතා කරේ මොකක් ගැනද? අපි මිලිලීටරයක් කොහොමද ඩ්‍රොප් වලට කන්වර්ට් කරන්නේ? මිලිලීටර එක ඩ්‍රොප් කීයක් තියෙනවද? හරි? ඔන්න ඔය කතාව තමයි කිව්වේ. හරිද? ඊට පස්සේ අපි මොකද්ද කරේ? අපි මෙහෙම දෙයක් කිව්වා. සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් මේ වගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අපිට ලියලා එවපුවාම අපි මොකද කරන්න ඕනේ? ඒක අපිට අවශ්‍ය විදිහට හදලා බෙහෙත් ටික හරියට ලියලා ඒ කන්ටේනර් එකේ හරියට ලේබල් එක අලවලා යවන්න ඕනේ. හරිනේ? එතකොට වචන දෙකක් තියෙනවා. එක්ක ලේබල් suitably එක්ක ලේබල් accordingly කියලා තියෙනවා. හරිද? රයිට්. මේ වගේ වෙලාවෙදී අපි මොකද කරන්න ඕනේ? ඒ වෙලේ ෆාමසියේදී මේ බෙහෙත හදන්න ඕනේ. හරි? වෛද්‍යවරයාගේ උපදෙස් අනුව. හරි? ඒ නිසා අපි ලෙඩාට ඒ උපදෙස් අනුව ලේබල් එක ඩිසයින් කරලා දෙනවා. සමහර විට මේක හදාගෙන ආපහු වෛද්‍යවරයාට ගාවට එන්න කියනවා. එහෙම මොකද කරන්නේ? අපි මොකද ඩිරෙක්ෂන් ලියන්නේ නැහැ. accordingly කියලා තියෙනවා. මේක හදලා දුන්නා ගිහිල්ලා ડોක්ටර් එකෙන් අහගන්න. එහෙම නැත්තම් ડોක්ටර් අපිට මේක දානවා දෙන්න ඕනේ උපදෙස්. මේක බොන්න මිලිලීටර් 10ක් උදේ හවස කියලා ලියලා තිබ්බොත් අපි ලියන්න ඕනේ take 10 ml twice a day කියලා දාන්න ඕනේ. හරි? එහෙම දාන්න ඕනේ. එතකොට මේකේ මික්ස්චර් එකක් අපිට හදන්නොත් ඒ වෙලාව අපි කියවනේ extemporaneous preparation. අපි මේ කතා කරන්නේ oral liquid ගැන. oral liquid වල පළවෙනි එක තමයි මික්ස්චර්. හරිනේ? චුට්ටි නෝට් එකක් ඒ මික්ස්චර් යටතේ ලියාගමු. හරි? චුට්ටි නෝට් එකක් දාගමු. හරිනේ වැඩේ? හරි නේද මං ගිය සතියේ ඉඳන් කන්ටිනියු කරන තැන? සර් මේ අර මේ ලේබල් එකේ දකුණු පැත්තේ කෙළවරේ මොකක්ද අර නමයි අනිත් එක මොකද මෙතන වයස 60 years වයස. හරි? රයිට්. එහෙනම් අපි මෙහෙම කරමු. මම මේ ලේබලින් පාර්ට් එක තව ඔයාලට කියලා දීලා නැහැ. මම ඒක pharmaceutics 2 වලදී ඒ ටික කරලා දෙනවා. හරි? රයිට්. දැනට අපි දාගමු බොහොම සරල මේ මික්ස්චර් කියලා ලියාගන්න. හරිද? මික්ස්චර්. රයිට්. එයාට දෙය දාගමු අපි මෙහෙම. ලියාගන්න චුට්ටි නෝට් එකක් දැන් ලොකු හැලි ලියන්නේ නෑ මේකෙදි. චූටි නෝට් එකක් දාගමු. හරි? Mixtures are two types. Mixtures are two types. හරි? එක internal use mixtures අපි internally පාවිච්චි කරනවා
and දෙක external use mixtures. හරි? Internal use are internal used. Extemporaneous preparation. ඒ වෙලේ හදලා දෙන ඒවා. Extemporaneous preparation. මොකද වෙන්නේ? are labeled as black label inverted commas අතර දාන්න. black label එක තමයි අපි ඩිසයින් කරන්න ඕනේ. හරි? ඊට පස්සේ external ඊළඟට අරන් දාගන්න. external use preparations are labeled as red label. හරි ඒක red කියන එක inverted commas අතුලේ දාගන්න. හරිනේ ඊට පස්සේ ඔය දෙක දෙපැත්තෙන් මෙහෙම ඇඳගන්න. දැන් මොකේ උනත් කමන්නේ මේ යටම අපි මොකද්ද ලියන්නේ? යටම ලියන්නේ හදන තැන ඇඩ්‍රස් එක. මම දානවා මේකම new pharmacy. හැබැයි ඒක මොන පාටින්ද ලියන්නේ? රතු පාටින්. new pharmacy candy. මේක external preparation එක මේක internal preparation එක. දැන් මේක කළු පාටින් ලියන්නේ. හරි? දැන් internal එක රතු පාටින් ඇතුලේ ලියන්නේ නැහැ කොහොමද? හරිද? රතු පාටින් ලියන්නේ නැහැ. හැබැයි මේ ඉතිරි කොටස් ටික මේකේ නිල් පාටින් ලියන්න පුළුවන්. කළු පාට ගාව ගන්නෙ නැහැ අපි. හරි? අපි මේකම දාමු. සමාන. හරි? සමාන. අවුරුදු 60යි. හරි? ඊට පස්සේ commutative mixture කියන්නේ internally ගන්න එකනේ. අපිට ඒකට කියන්න බෑනේ. externally ගන්න එකක් කියලා. හරි? ඒක නිසා අපි මොකද කරන්නේ? එතනට දානවා මෙහෙම එකක්. අද ඊළඟ පාර්ට් එකේ කරන්නේ surgical dressing ඈ. හරි? right. dressing පටන් ගන්නවා. මොකද ඊ සති capsule අපි ඉවර කරා. හරි? අද අපි dressing පටන් ගන්නවා. dosage form වල දැන් චුට්ටක් මම කියන්න tablet capsule granule tablet capsule කරලා ඉවරයි දැන්. අපිට තියෙන ඊට පස්සේ මොනවද? ඊළඟ ටිකට යන්න. ඒ කියන්නේ අර granule powder අන්න ඒවට යන්න තියෙන්නේ. හරි? ඊට කලින් මම මොකද කරන්නේ? මෙතනින් liquid පැත්තක් කරනවා. ඒකේ මම දෙකක් එකට කරන්නේ. liquid පැත්ත දැන් මෙහෙම ඉවර කරලා ඒකේ ඉතිරි දෙකට යනවා. හරිද? right. අද දැන් liquid part එක ඉවර කරන්න පුළුවන්. right. හරි. බලන්න මේකට දාන්න පුළුවන් අපිට එහෙනම් අර විදිහට මොකක් හරි external preparation කරන mixture එකක්. අපි දාමුකෝ මෙහෙම එකක්. අපි දාමු නිකන් මෙහෙම calamine powder මිශ්‍රණය. හරි? අපි දාමු නැත්තම් මෙහෙම. අපි calamine mixture කියලා ලියමු. මිශ්‍රණයක් ඈ mixture. හරි? calamine සාමාන්‍ය lotion තියෙන්නේ. හරි powder mixture එකක් තියෙනවා. අපි දානවා මේකට 20 gram. හරි? ඊට පස්සේ හදන කෙනාගේ අස්සන දැම්මා, දිනේ දැම්මා. හරි? කොහොමද දැම්මා? හරි? ඊළඟට අපි මොකද්ද ලියන්න ඕනේ? මෙහෙම කිව්වොත් වල පේන්නේ නේ. right. මෙහෙම කිව්වොත් එන් හරිද? මේ විදිහට යක්කුමත් එහෙම මේකෙදි දුන්නොත් අපිට label accordingly හරි label suitably හරි කියලා දුන්නොත් අපි ලියන්න ඕන දෙයක් තියෙනවා. අපි ඒකට ලියනවා උතන. අද ලියන්නේ. වෛද්‍යවරයා ඇහැව්වොත් labeling order
order mention as following two method. හරි එක මොකද්ද පළවෙනි එක label suitably හරි එතකොට අපි මොකද්ද ලියන්න ඕනේ ඒකෙදි label suitably කිව්වොත් අපි දාන්න ඕනේ මොකද්ද formula එක අපි ලියන්න ඕනේ ingredient එකම ලියන්න ඕනේ have to mention the active ingredient with the formula හරිනේ වැඩි formula එකත් එක්කම ලියන්න ඕනේ right ඒ කිව්වේ අපි හිතමුකෝ carminative mixture කියලා දාලා ඒකේ තියෙන ingredient එක ප්‍රමාණවත් එක්කම ලියන්න ඕනේ හරි also advice එකක් ලියන්න ඕනේ හරි උපදේශයක් ලියන්න ඕනේ right දැන් මෙහෙම තිබ්බොත් දෙවෙනි method එක right label accordingly කියලා අපි දාන්නේ ගොඩාක් වෙලාවට official formula වලට හරිද එතකොට ඒක මොකක් හරි පොතක සඳහන් වෙලා තියෙනවා මේ formula එක. එතකොට ඒක අපි ලියන්න ඕන දාපහු නෑ. ඒ official formula එකේ නම විතරක් ලියුවම ඇති. අන්න ඒකත් දාගන්න. right. හරි. no need to write මොනවාද ingredients ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි මොකද ලියන්න ඕනේ? but have to mention the official name and official name එක ලියන්න සිද්ධ වෙනවා. හරිනේ වැඩි? එහෙනම් ඔන්න ඕක තමයි අපි දැනගෙන ඉන්න. උදාහරණයක් මෙන්න මේක. Carminative mixture BP. දාගන්න example. Carminative mixture BP. හරිනේ? right. හරි. right. එහෙනම් අපි යමු ඔය කාරණා දෙක මතක තියාගන්න හොඳටම label accordingly කිව්වොත් අපි ලියන්නේ official formula එකේ නම විතරයි. හරි. ඊට පස්සේ label suitably කියලා තිබ්බොත් එහෙම අපි ලියන්නේ මොකද්ද? formula එකේ නම ලිව්වා ඒකේ ingredient ටික ලිව්වා ඒ අදාළ කාරණා ටික ලියන්න. හරිනේ. ওই ටික දැනන් ඉන්න මේ යටතේ මොනවද mixtures යටතේ. mixtures කියන්නේ active ingredient කීපයක් mix කරලා හදන එකක්. හරි. right. අපි යන දෙවෙනි oral liquid එකට. මොකද දෙවෙනි oral liquid එක? ඒ තමයි කාටරි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අහලා තියෙන oral liquid වල අපි දෙවෙනි එක කියන්නේ මොකක් කියලාද? elixirs. මොකක්? elixirs. ඔන්න දෙවෙනි එක ඈ. elixirs. මේවා oral මේ පිටින් ගානේ වයිම නෙමෙයි. හරි? right. elixirs කියන්නේ මොනවද? මේකේ තියෙනවා මොනවද? sweetening agent එකක් තියෙනවා. flavoring agent එකක් තියෙනවා. colouring agent එකක් තියෙනවා. හරිද? මේවා ගොඩාක් වෙලාට ethanol වගේ ඒවා තියෙනවා. හරි ethanol වගේ ඒවා තියෙනවා සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියලි හදනකොට. සාමාන්‍යයෙන් ethanol කියන ඒවා pediatric preparation වල තියෙන්න බෑ. හරි oral liquid වල තියෙනවා. හැබැයි තියෙන්නේ මොකද්ද? මේකෙදි පොඩි නීතියක් තියෙනවා. මොකද්ද නීතිය? alcohol pediatric preparation වල තියෙන්න බෑ. හැබැයි adult preparation වල 105ක් විතර දාන්න පුළුවන්. හරි? ඒක අනිවාර්යයෙන්ම දාලා ලේබල් එකේ සඳහන් කරලා තියෙන්නත් ඕනේ. හරි? සඳහන් වෙලා තියෙන්නත් ඕනේ.
right එහෙනම් අපි දාගමු elixires කියන්නේ මොනවද කියලා elixires දැන් exam එකේ මොනවද අහන්නේ MCQ වලට elixires are liquid external preparation හරිද වැරදිද හරිද වැරදිද elixires කියන්නේ liquid external preparation එකක්ද No, so internal. internal ඊළඟට අහනවා මෙහෙම elixires හරි containing ethanol හරි ethanol කියන්නේ ethanol තියෙන්න පුළුවන් හැබැයි pediatric preparation වල නෑ ඊළඟට අහනවා point එකක් දාලා pediatric preparation contain pediatric elixires contain ethanol බෑ ඒක වැරදි ඇඩල්ට් කට්ටිය විතරක් තියෙනවා 5% දක්වා හරි ඊළඟ කාරණේ අයම් පද කියන්නේ ආයි කියනවා elixires containing flavoring agent කියන්න පුළුවන් හරි ඒකෙන් හොඳට මතක ගන්න elixir එකක් කියන්නේ orally ගන්න preparation එකක් ඒක internal preparation එක එහෙනම් label එක මොකක්ද දෙන්න ඕනේ black the red the උත්තරයක් එන්නේ නැහැ black label එකක්ද අපි දාන්න ඕනේ red label එකක්ද දාන්න black label එක නේද ඇයි ඒක internal preparation එකක් right ඔය වගේ MCQ අහනවා මේක දීලා MCQ එක දෙන්න ඈ right අපි යමු මේකේ පොඩි note එකක් දාගමු හරි මොකද ලියන්නේ මේකේ ලියාගන්න solution of drug containing solution of drug containing sweeteners flavors and colors sweeteners flavors and colors හරි ඔය වර්ග තුනම තියෙන්න පුළුවන් sweeteners flavors and colors right ඊට පස්සේ අපි තව එකක් දාගමු උතනම they may also contain ethanol they may also contain ethanol and ethanol ඒ වගේම කියන්න පුළුවන් මේක වැඩිපුර හදන්නේ ඉන්ඩස්ට්‍රියලි අපි සාමාන්‍යයෙන් අපේ ෆාම්ස් වල මේව හදන්නේ නැහැ මොකද industrially most of the time industrially prepared කර්මාන්ත ශාලාවල තමයි මේක හදන්නේ මහා පරිමාණ prepared හරිනේ වැඩි right ඊට පස්සේ තව විශේෂ පොයින්ට් එකක් දාන්න ඕනේ මොකද්ද මේ වගේ තියෙන්න පුළුවන් ethanol කිව්වා මේ ethanol තියෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නීතියක් තියෙනවා හරි regulations on amount of ethanol හරි අපි දාගමු පොඩි තරුවක් දාලා regulations මාකර් එකට ඉන්ක් එක දැම්මා අඟ පුරා යනවා හරි regulations on amount of ethanol in oral liquid regulations on amount of ethanol in oral liquids අතු පාට වල පේනව නේද oral liquids හරි කොච්චර අපිට තියෙන්න ඕනද pediatric කට්ටියගේ පොඩි ළමයිට දෙන්නේ වගේ
pediatric preparation වල කොච්චරක් තියෙනවද? adult preparation වල වැඩිහිටියන් දෙනවා වගේ කොච්චරක් තියෙනවද? කියන්න බලන්න. pediatric වල no ethanol. ethanol තියෙන්න බෑ. පොඩි ළමයිට දුන්නොත් එන්නේ නේද සූරු වෙලා නේද? ප්‍රශ්න ගොඩක්. no ethanol. මේකේ up to 5% 5% දක්වා දාන්න පුළුවන්. හරි? ඒකත් මේ කලගෙඩි ගණන් දාන්නේ නැහැ නේද? 5%යි ඊට වඩා දාන්නේ. හරි? right up to 5%. දැන් හරිනේ? ඒ වගේම 5% දාලා විතරක් හරියන්නේ නැහැ. ඒ ලේබල් එකේ සඳහන් කරන්න ඕනේ මේ ප්‍රෙපරේෂන් එකේ උනත් තියෙන්නේ 100%ක් එතනෝල් තියෙනවා කියලා. ඒක සඳහන් කරන්න ඕනේ අනිවාර්යෙන්. හරි? ඒකෙන් අපි ඒකත් දාගමු නේද? should be stated in the label. Should be stated in the label. label එකේ සඳහන් වෙලා තියෙනවා. හරිද? right. ඒ ඇති. හරි? ඔය ඇති. right. ඊළඟ preparation එකකට යන් අපි එනවා. හරි? දැන් oral preparation අපි කීයක් කිව්වද? දෙකක් කිව්වා. හරි? අපි යනවා දැන් තුන්වෙනි preparation එකට. ඒ තමයි හරි? අපි elixir එක label එකක් දාමුද? නැත්නම් හරිනේ නේද? label එකක් දාලා. හරි? පොඩි මේක දැන් ලියපු එකේ label එකක් දාගන්න. label එක අපි design කරමුකෝ ඈ. බලන්න. දැන් ඔයාලා ගන්නවා elixir කියන්නේ internal preparation එක. අපි බොන බෙහෙතක්. හරි? එහෙනම් label එකේ margin එක මොනවා වෙන්න ඕනද? හරි? margin එක අනිවාර්යෙන් black color වෙන්න. ඔන්න මම black color margin එකක් සහිත label එකක් අඳිනවා. හරිනේ? එතකොට ගොඩාක් මතක හිටියි. මෙතනින් ලියනවා අපේ ෆාමසි නම, අපි හදන ෆාමසි නම. හරි? මම දානවා මොකද්ද? Venus Pharmacy. Venus Pharmacy. හරි? අපි දාමු මොනරාගල. හරි? මොනරාගල. right. address එක දැම්මා. හදන කෙනාගේ අස්සන දැම්මා, දිනේ දැම්මා. හරි? ඊට පස්සේ අපි හිතමුකෝ මේ patient කෙනෙක්ට මේ වෙලාව හදලා දුන්න එකක් කියලා, elixir එකක්. හරි? අපි ලියනවා. හරි? මොකද්ද? කල්පණී කියනකොට expiry එක. නේද? කල්පණී. හරි? මොකද්ද? කල්පණී. ඊට පස්සේ අපි දානවා වයස 32යි. හරි? ඊට පස්සේ අපි දානවා මොකද්ද? මේ preparation එකේ නම. මොකද්ද? අපිට දැන් දීලා තියෙන එකේ කිසිම මේකක් නැහැ. පොතක සඳහන් වෙලා නැහැ. එහෙනම් label suitable කියලා තමයි යන්නේ. අපි දානවා the elixir. The elixir. The elixir. හරි? elixir කියලා ලියුවා. ඊට පස්සේ හරි? right. අපි මේකේ තියෙන දේවලුත් තියෙනවා. අපි දානවා මොනවද? මේකේ තියෙනවා salbutamol තියෙනවා. හරි? salbutamol තියෙනවා. ඊට පස්සේ තව මොනවා vanilla flavors තියෙනවා. හරි? මේවා මෙහි ලියමුකෝ ඉස්සෙල්ලා formula නේ. මොනවද තියෙන්නේ? salbutamol. හරිද? salbutamol තියෙනවා සාමාන්‍යයෙන් 1 mg තියෙනවා කියලා දාමුකෝ. 1 mg. හරි? ඊට පස්සේ මේක හදනකොට vanilla flavoring agent එකක් දානවා කියන්නේ flavoring agents තියෙනවා කියලා. vanilla flavor. හරි? vanilla flavor. vanilla flavor එකක් තියෙනවා 1 ml විතර තියෙනවා. හරි 1 ml තියෙනවා. ඊට පස්සේ තව දාන preservative එකක් තියෙනවා. හරි? sodium benzoate. හරි? sodium benzoate. හරි? sodium benzoate දානම මිලිග්‍රෑම් අපි ගමු 30ක් විතර 30 මිලිග්‍රෑම් දානවා. හරි?
දානවා. ඊට පස්සේ මේකේ මික්ස් කරන්නේ සිරප් එකද. සිරප් BP. සිරප් BP වල තමයි මේක මිශ්‍ර කරලා තියෙන්නේ. up to 5 ml. නැත්නම් to 10 ml කියලා දානවා. හරි? right. දැන් මොකද කරන්නේ? හදලා යවන්න කියනවා කොච්චරද? මිලිලීටර් 50. හරි? send 50 ml. හරිද? දැන් මොකද කරන්න ඕනේ? මේකෙම තියෙනවා label suitably කොහොම කියලා අපිට දෙනවා දැන්. දැන් අපි මොකද කරන්නේ? මේක 50කට අවශ්‍ය කරන calculation එක මේ පැත්තේ කරනවා. දැන් මෙතන calculation කරන්න ඕනේ 50කට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්නවා. අපි නිකන් ඕන ලියන්නම්ම. දැන් මොකද කියන්නේ? මේක ඇවිල්ලා 10ක 1යි. 10ක මිලිලීටර් 10ක් නේ. 10ක 1යි. හරි? එහෙනම් මිලිලීටර් 50කට කීයද? දැන් ඊට මැදියම මට ලියන්න මෙතනින් මම ඒකෙන්ද මේ කැල්කියුලේෂන් එක සම්පූර්ණයෙන්ම කරලාම දානවා. 5න් බෙදුවා එතන 5න් වැඩි වෙනවා. මිලිග්‍රෑම් 5යි. හරි 5 මිලිග්‍රෑම්. හරිද? ඊට පස්සේ 10ට 1යි නම් 50ට 5 ml. හරි 10ට 30 මිලිග්‍රෑම් නම් අපි දානවා 50ට කීයද? 30 5 කීයද? 30 වරක් 5 150 මිලිග්‍රෑම් to 50 ml මිලිලීටර් 50 දක්වා. දැන් මොකද කරන්නේ අපි හදනකොට මොකද කරන්නේ? මේ ටික මේ විදිහට කිරාගෙන මොකද කරන්නේ? සිරප් BP වල මේ ටික හොඳට දිය කරගන්නවා භාගයක විතර 150 දක්වා පරිමාව වැඩි කරනවා. දැන් ඉතින් අපිට කියන්නේ මිලිලීටර් 50ක් හදලා යවන්න කියලානේ. එතකොට එලික්සා එකේ පරිමාව මෙතන ලියන්න ඕනේ. කීයද? 50 ml 50යි. හරි? ඊට පස්සේ මේක කිසිම ඩිරෙක්ෂන් එකක් දීලා නැහැ, උපදේශයක් දීලා නැහැ මොන විදියට. හරි? දැන් මේක කියන්නේ ලේබල් සූටබිලි කියලා. අපි මොකද කරන්නේ? සූටබිලි ලේබල් කරා. හරි මේක උපදේශයක් දෙන්න දිනවද නැහැ. එහෙනම් බෙහෙත් ගන්න විදිහ අහගන්න ඕන කාගෙන්ද? ડોක්ටර් ගෙන්. මේක හදලා දුන්නාම එයා ડોක්ටර් ගාවට අරන් ගිහලා අහගන්නවා. එහෙම නැතුව මේක මෙහෙම තිබ්බොත් එහෙම. හරි? මෙහෙම තිබ්බොත් සිග්නාගෙන ලේබල් කරන්න 5 ml BD. හරි? මිටේ කියන්නේ හදලා යවන්න 50 ml. හරි? කියලා තියෙනවා. label suitably කියලා තියෙනවා. කොහොමද තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මේක ඇඩ්වයිස් එකට උපදේශක දෙනවා, ඩිරෙක්ෂන් එකට දෙනවා අපි කියනවා මොකද්ද? Take 5 ml in the morning and 5 ml in the evening. හරිනේ? ඔක කියන්න ඕනේ. හරි මෙහෙම ලියලා දුන්නොත් එයාලා ලේබල් කරන්න කියලා කිව්වොත් මහා ලොකු දෙයක් නැහැ. සරලව නිකන් මේක උතනින් දාගන්න. දැන් ඕනම ෆෝමියුලා එකක් අයිනේ ලියාගන්න. ඕවා නිකන් අමාරු කියලා ඉඳන් අපි තාම කරේ නැහනේ. මේ කොටස් තව කරලා නැහැ. සරලව නිකන් ෆෝමියුලා එකක් දුන්නා. ඒ ෆෝමියුලා එකේ අපි මොකද කරන්න ඕනේ? හරිනම් දැන් ලේබල් සූටබල් කියලා තියෙන්නේ. මේකේ තියෙන දේවල් ලියන්න ඕනේ මෙතන. හරි? දැන් එලික්සයර් කියලා විතරක් ලියලා හරියන්නේ නැහැ. මොකද ලියන්න ඕනේ? මෙතනින් මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ටික ලියන්න ඕනේ. දැන් මට මෙතන ඉඳ මදින්න මම ලියන්නේ නිකන් සරලව මොකක්ද දාගන්න ඕනේ? salbutamol 5 mg. හරි? ඊට පස්සේ vanilla 5 ml. හරි? sodium benzoate හරි 30 mg. හරි කියලා ලියන්න ඕනේ. ඔහොම ලියලා තමයි උපදේශ දාන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. ඇයි එහෙම දැන්නේ අපි? ලේබල් suitably කියලා දීලා තියෙනවා. මේ බලන්න මේ වචනේ හින්දායි අපි මේක කරන්නේ. එතකොට මේකේ ෆෝමියුලා එකේ නම අපි ලියනවා the elixir. පරිමාව ලියනවා. ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක ලියුවා. ඊට පස්සේ උපදේශත් ලියුවා. හරි? අපි අස්සල දැම්ම දිනේ දැම්මා. අපි හදලා තන නම ලියුවා. එච්චරයි.
මාළු දෙයක් ඕකේ කරන්න නේ. හරිනේ. right. ඔය ඇවිල්ලා දෙවෙනි preparation එක. හරි? දෙවෙනි oral liquid එක. තව දෙකයි තියෙන්නේ. තුනයි නේ. right. ඊළඟට එනවා මේක දාගත්තද කට්ටියම? දාගත්තද නැද්ද? තියාගත්තේ නැත්නම් කියන්න මම තියන්නම් පොඩි වෙලාවක්. හරිද? ඔයාලට බෝඩ් එක පැහැදිලිව පේනවද? බොඳ වෙලා වගේද? කවුරුත් කතා කරන්නේ නැත්තේ මොකද? එච්චරම පැහැදිලි නෑ සර්. එච්චරම පැහැදිලි නෑ. හරි. මෙන්න බලන්න. ටිකක් බොඳ වෙලා වගේ. මම දැන් මේක ફોකස් කරන්න ගියොත් වැඩේ අවුල් වෙයි. අපරයක් ඉන්න. තාම ක්ලියර්ද නැද්ද? තිබ්බ ටිකක් නැති වුණාද? හරි. අපරයක් ඉන්න. දැන් හරිනේ? හරි. දැන් එහෙනම් අපි ඔන්න යනවා ඊළඟ oral liquid එකට. හරි? oral liquid එකේ ඊළඟ එක ඒ තමයි මොකද්ද? elixirs. හරි දෙවෙනි එක ඊට පස්සේ එනවා මොකද? linctuses. ටස් කියන්නේ මොකද්ද? ග්‍රීක වලින් ටස් කියන්නේ හැම වෙලෙම මොකද්ද? ටස් කියන්නේ cough. කැස්ස. එතකොට පටස් කියන්නේ මොකද්ද කියලා අහන්න එපා. ඈ මොකද්ද? linctus. linctus කියන්නේ මොනවද? අපි මොනවට ගන්නේවද? linctus කියන්නේ කැස්සට ගන්නේවා. indicated only for cough. මේවා මොන වගේවද? viscous liquid preparation. ඒ කියන්නේ හරියට ගොඩක් උකු liquid preparation එකක්.
මේ viscous liquid preparation එක මොනවා කරලා තියෙන්නේ? සාමාන්‍යයෙන් කැස්ස වෙලාගෙන අපි පාවිච්චි කරනවා. හරි? ඔයාලා දන්නවා ඉතින් පාමුජෙල තියෙනවා Corex, හරි? Ascoril, Ascodex ඔහොම එක එක වර්ගයේ liquid preparation තියෙනවා. ඉතින් මේ liquid preparation අපි කෝෆ් එකට ගන්නවා විශේෂ දේවල් හින්දා. හරි? ඇත්තට මේකේ viscosity එක වැඩි කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේකේ උකු ගතිය වැඩි කරන්නේ මොනවද දාලාද? සාමාන්‍ය ග්ලිසරෝල් වගේ ඒවා දාලා, සුගර් වගේ ඒවා දාලා. හරි? අපි මොනවා කරනවද? මේකේ viscosity එක වැඩි කරනවා. එතකොට viscosity එක වැඩි කරන්නේ මේවා පාවිච්චි කරනකොට අපි මේ ගන්න preparation එක කවදාකවත් dilute කරනවද? කවදා හෝ දවසක coke preparation එකක් dilute කරනවද? මේක දැන් උකු ගතිය වැඩි කියලා මම දානවා වතුර ටිකක්. හරියද වෙන්නේ? නෑ වතුර දාන්නේ නැහැ. කවදාකවත් මේ liquid preparation dilute කරන්නේ නැත. හරිනේ? ඒකත් මතක තියාගන්න ඔය ගමම්ම. right. ඊට පස්සේ මේකෙදි අපි තව විශේෂ කාරණයක් කියනවා. මේකේ ඩෝස් එක සාමාන්‍ය මිලිලීටර් 5ක් 10ක් වගේ තමයි දෙන්නේ. සාමාන්‍ය වැඩි කාලයක් බොන්න කියන්නේ නැහැ. උපරිම දවස් 14යි. ඊට වඩා අපි එක දිගට coke preparation එකක් ගන්න කියන්නේ. එහෙනම් මොනවද coke preparation එක සම්බන්ධයෙන් කියන්නේ? link task එකක් ගැන කියන්නේ. මේක viscous oral preparation එකක්. මේ preparation එක මොකටද ගන්නෙ? සාමාන්‍යයෙන් මොනවද ගන්නෙ? උකු ගතිය වැඩි කරලා තියෙනවා. උකු ගතිය වැඩි කරලා තියෙන කැස්සට අපි පාවිච්චි කරන සාමාන්‍යයෙන් we use මොනවද? glycerol. මට නිකන් කැස්ස වගේ. glycerol පාවිච්චි කරනවා. එහෙම නැත්නම් sugar පාවිච්චි කරනවා. එතකොට මේ sugar හරි glycerol හරි පාවිච්චි කරන උකු ගතිය වැඩි කරන්න අපි කවදාකවත් coke preparation එක dilute කරන්නේ නැත. හරි dilute කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කියන්න ඕනේ? සාමාන්‍යයෙන් මේ preparation මිලිලීටර් 5ක් 10ක් වගේ තමයි ගන්න. ඊට වඩා ගන්න යන්නේ නැහැ. ඒක දවස් 14ක් වගේ කාලයක් තමයි ගන්න පුළුවන් ඒක. ඊට වඩා අපි එක දිගට coke preparation ගන්නෙ නැහැ. හරි? right. එහෙනම් අපි දාගමු මොකද්ද? link task. link task. ඒ අපිට ලියාගමු අපි මොකද්ද? indicated only for coke. පළවෙනි point එක indicated only for cough. හරි? indicated only for cough. ඊළඟ එකක් දාගමු මොකද්ද? මේ point ටික ඔළුවේ තියාගන්න ආයේ මේ හැලී ලියන්න එපා. කවදාකවත් link task එකක් ගැන අහපුවම මතක් කර කර ඉන්න යන්න එපා. මොකද්ද කිව්වේ මෙහෙමයි කියලා. ඔළුවේ තියෙනවා කතාව. මොකද්ද? මේ උකු ද්‍රාවණය සාන්ද්‍රණතයි මේකට glycerol හරි sugar හරි add කරලා තියෙනවා. කැස්සට පාවිච්චි කරන්නේ කවදාකවත් මොනවා කරන්නේ නැද්ද? අපි මේක dilute කරන්නේ නැහැ. ඒ නිසා මේක දවස් 14ක් වගේ තමයි උපරිම පාවිච්චි කරන්නේ. මිලිලීටර් 5ක් 10ක් අතර ප්‍රමාණය. හරි? වැඩි එකකට ගන්නවා. right. අපි යනසාගමු දෙවෙනි තරඟ. මොකද්ද? very viscous liquid. very viscous liquid. Viscous. Very viscous liquid. To be very viscous liquid to be used in cough. To be used in cough. Right? ඊට පස්සේ viscosity එක වැඩි කරලා තියෙන මොනවකින්ද? glycerol සහ sugar දාලා. enhance the වැඩි කරනවා. enhance the viscosity using මොනවද? using එකක් glycerol and sugar. Glycerol and sugar. Right? Glycerol and sugar. Right. ඊට පස්සේ යනවා මේවා මේ චුට්ටක් නෙවෙයි දාන්නේ වැඩි අනුපාතයක්. වරහින්ද දානවා high proportion වැඩි අනුපාතයක් high proportion. හරිද? ඊළඟට අපි දාගමු ඊළඟ කාරණා මොකද්ද?
should not be diluted. Should not be diluted. හරිනේ ඊළඟ කාරණාව මොකද්ද ඊළඟ පොයින්ට් එකත් අපි දාමු හරි dose එක සාමාන්‍යයෙන් 5 to 10 ml usual dose is 5 to 10 ml හරි 5 to 10 ml ඒත් එක මොකක්ද කියන්නේ ඕනේ should not be used more than 14 days එහෙම නැත්නම් given for 14 days මතක තියාගන්න එහෙනම් link task එකක් ගැන කියනවා නම් අපිට කියන්න තියෙන්නේ මේක ඇවිල්ලා මොනවා වගේ එකක්ද කැස්ටර් දෙන viscous preparation එක viscosity එක වැඩි කරලා දෙන්නේ glycerol sugar පාවිච්චි කරලා high proportion එකක් මේකේ තියෙනවා ඊට අමතරව dilute කරන්නේ නැහැ කවදාකවත් ඊටත් අමතරව අපි කියනවා මිලිලීටර් 5 10 ඇතුළත ප්‍රමාණය දින 14ක් දෙනවා හරි right අවසාන oral liquid එක තව දෙකක් තියෙනවා නේද oral solution අපි පාවිච්චි කරනවා solution වර්ග හරි මේක දාගත්තා නේද හැමෝම හතරවෙනි එක oral liquid එක තමයි oral solution හරිනේ oral solution ඔයාලා දන්න oral solution එක කියන බලන්න සාමාන්‍යයෙන් ගන්න oral solution එක අහලා තියෙනවද අපි මතකද දන්නේ thyroid function එක අඩු වුණාම දෙනවා කියලා drugs group කීපයක් මතකද කාටද මතක නම් කියන්න බලන්න anti thyroid drugs යටතේ මතකද කාට හරි මතකද thiourea derivatives iodine iodine නේද radioactive iodine I131 132 වලින් පහර දෙනව නේද ඊට පස්සේ fluoride ඒ වගේ දේවල් අපි පාවිච්චි කරනවා එතකොට මොකද වෙන්නේ මේකෙදි පාවිච්චි කරන දේවල් වලින් විශේෂයෙන්ම අන්තුව iodine වල small amount එකක් හරි තිබ්බත් මොකද වෙන්නේ අපේ thyroid function එක මොනවා කරන්න පුළුවන්ද suppress කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට thyroidectomy thyroid surgery කරන්න ඉස්සර කාලේ නම් සති දෙකකට කලින් මොකද කරන්නේ? මේක දීලා thyroid function එක suppress කරලා දානවා. ඊට පස්සේ තමයි surgery කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි මේක පාවිච්චි කරන iodine solution එක. අපි කියන එකට මොනවා කියලාද? weak iodine solution එහෙම නැත්නම් aqueous iodine solution එක අපි කියන එක Lugol solution කියලා කියනවා. ඒක සාමාන්‍ය මතකයෙන් තියෙන්නේ මොනවද? iodine 100ට 5ක් තියෙනවා. ඒක දිය වෙන්නේ නැහැ නිකන් ජලයේ. ඒකින්ද අපි ඒකේ මොකෙන් දිය කරන්නේ? potassium iodide වල දිය කරනවා. potassium iodide වල දිය කරලා ඒක වතුර ප්‍රමාණය මිලිලීටර් 100 දක්වා වැඩි කරනවා. මතකද දන්නේ මේක ෆෝමියුලා එක. මොකද්ද? iodine සාමාන්‍යයෙන් දිය වෙන්නේ 5% තියෙනවා weight by volume හරි ඊට පස්සේ මේක දිය කරන්නේ potassium iodide වල හරි 10% weight by volume හරි ඊට පස්සේ මේක මොනවා කරනවද වතුරේ තමයි ඊළඟට දිය කරන්නේ මේ දිය කරගත්ත එක ආයෙ වතුරේ දිය කරනවා water 2 දක්වා 100 ml 100 දක්වා හරිනේ වැඩේ ඉතින් ඕක තමයි මොකද Lugol solution එක එහෙම නැත්නම් aqueous iodine solution හරි aqueous iodine solution එහෙම නැත්නම් Lugol solution මේක oral liquid එකක් දැන් ඔයාලට මතක් වෙනවනම් මේ iodine පාවිච්චි කරන external liquid එක කාටද මතක් වෙන්නේ හොඳම ඩ්‍රග් එකක් තියෙනවා famous ඩ්‍රග් එකක් කාට හරි මතක් වෙයිද externally පාවිච්චි කරන iodine preparation එක මතක නැද්ද betadine නේද providone iodine කියලා
external පාවිච්චි කරන එක. හරි. internal පාවිච්චි කරන එක මේක තමයි iodine එකට තියෙන්නේ. ඉතින් මේ iodine solution එක අපිට හදන්න තියෙනවා practically ඒක දැනන් සිටිය යුතුයි. හදනකදී. ඇයි iodine නිකාම වතුරේ දිය වෙන්නේ නැහැ. ඒක potassium iodide වල දිය කරලා ඒක තමයි වතුරේ දිය කරන්නේ. හරි. right. එහෙනම් අපි දාගමුද? මෙන්න මේ විදිහට. right. මේක ඇවිල්ලා oral solution එකක්. හරි. right. පළවෙනි point එක දාගමු. මේ preparation එක දෙන්නේ මහා පරිමාණයෙන් දෙන්නේ නැහැ. ඉතාම කුඩා ප්‍රමාණ බිඳුවක් හෝ දෙකක්. රැයට දෙන්නේ කිරිත් එක්ක දිය කරලා. කිරි එක්ක බොන්න කියලා කියන්නේ absorbency වැඩි වෙනවා. හරි? right. ලියාගමු. This preparation is given this preparation is given for patient before their thyroid surgery. thyroid surgery කියනවාට thyroidectomy thyroid ග්‍රන්ථිය කපලා අයින් කරනවා. ටොමි කපා ඉවත් කරනවා. thyroidectomy. right. message එකක් දාලා දෙන්න අපි එකක් බලමු. හරි. right. thyroidectomy කරන්න කලින් තමයි මේක ගන්න. හරි වරහන් ඇතුලේ දාගන්න මහා පරිමාණය මොනවද? නෑ 0.2යි. small quantity with milk. වරහන් ඇතුලේ දාගන්න. with milk. හරි. right. ඊට පස්සේ අපි කියමු මෙහෙම. iodine කියන එක ජලයේ දිය වෙන්නේ. හරි. ඒකෙන්ද අපි මොකද කරන්නේ? මේක දිය කරන්න ඕනි potassium iodide වල. ඒකෙන්ද අපි ඉස්සෙල්ලාම potassium iodide හදලා ඊට පස්සේ තමයි ජලයේ දිය කරන්නේ. හරි? right. අපි දාගමු ඊළඟ කරුව. Iodine is water insoluble. It is soluble in potassium iodide. Therefore, emanisa first prepare potassium iodide solution and dissolve iodine on it. Dissolve iodine in it. හරි potassium iodide වල දිය කරනවා. ඊට පස්සේ දැන් iodine dissolve වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? iodine අපිට ජලයේ දිය කරන්න පුළුවන්. then in water ඊට පස්සේ ජලයේ. හරි. ඊළඟ පොයින්ට් එක. iodine කියන්නේ මොකද්ද? light sensitive drug එකක්. හරි මතක තියාගන්න ආලෝකය හැමුවේ සංවේදී විනාශ වෙලා යනවා. ඇයි ඒ? මේක අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් වලට පවා උරා ගන්නවා. attack plastic. හරි? attract plastic. එතකොට glass මොකද කරන්න ඕනේ? බොටල් එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. glass bottle එකක්. ආලෝකයට සංවේදී නිසා අපි මොකද්ද පාවිච්චි කරන්නේ? colored glass bottle එකක්. amber colored glass bottle එකක්. හරි? ඒකින්ද මේක පැකින් කරද්දී අපි මොකද කරන්නේ? amber colored glass bottle එක පැක් කරන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ පොයින්ට් එකක් දාගමු. ඔය විදියට. මොකක්ද ඊළඟ පොයින්ට් එක? Since it is light sensitive ආලෝකයෙන් සංවේදී නිසා light sensitive. හරි?
and attract plastic and attract plastic නැත්නම් adsorb to plastic glass නැත්නම් colored glass bottle colored glass bottle මේක colored කියපුවාම අපි කියනවා වඩා හොඳයි amber colored අර දුමුරු පාට බෝතල් amber colored glass bottle should be used for packaging should be used for packaging හරි නේද වැඩි right used for packaging right ඔන්න එහෙනම් අපි හතරවෙනි oral solution එකකට ආවා මේ වෙදි කතා කරා අපි මොනවද mixtures කතා කරා නේද oral solution එකේ mixtures කතා කරා linked acids කතා කරා elixirs කතා කරා හරි ඊට පස්සේ අවසාන වශයෙන් oral solution දැන් තියෙනවා අන්තිම එක pediatric drops අපි පොඩි ළමයින්ට භාවිතා කරන බින්දු හරි බින්දු මේ oral solution එකක් drops උදාහරණයක් කියන්න බලන්න drop එකකට orally පාවිච්චි කරන drop එකකට උදාහරණ කාටද කියන්න පුළුවන්ද orally පාවිච්චි කරන drop එකක් paracetamol drops paracetamol drop තව multivitamin drops නේද multivitamin මෙතිය හරි pediatric drops හරි right එහෙනම් අපි pediatric drops කියන්නේ මොනවද මේ වගේ තියෙන්නේ හැම වෙලේම higher concentration එකක් තියෙන්නේ ඒකින්ද අපි දෙන්නේ බිඳු වශයෙන් drop එකක් ආධාරයෙන් තමයි දෙන්නේ නිකන් දෙන්නේ නැහැ මේවා toxic වෙන්න පුළුවන් dose එක වැඩි වුණොත් ඒ නිසා අපි හැම වෙලේම මොකද වෙන්නේ අද oral liquid වලට සාපේක්ෂව higher concentration නම් මේ වගේ තියෙන හින්දා අපි දෙන්නේ drop එකක් ආධාරයෙන් හරි right සාමාන්‍ය කුඩා පරිමාණයෙන් දෙන්නේ ඒ නිසා මේවා solution මිසක් කවදාකවත් suspension විදියට පවතින්නේ නැහැ මොකද්ද මේක දෙන්නේ small volume එකක් හරි small volume එකක් හරි no suspension විදියට නෙමෙයි දෙන්නේ මොකක් විදියද solution එකක් විදියටයි දෙන්නේ solution එකක් විදියටයි පාවිච්චි කරන්නේ ඉතින් ওই කාරණාව අනිවාර්යෙන් drops ගැන කතා කරද්දී හැබැයි කලාතුරකින් emulsion උත් නෑ මේකේ කලාතුරකින් emulsion පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කාට හරි හිතන්න පුළුවන් emulsion එක කියන්නේ මොකද්ද two immiscible liquids and mixed together by using third agent it is known as emulsifying agent හරි ඒ කියන්නේ එකිනෙකට මිශ්‍ර නොවන liquid වර්ග දෙකක් උදාහරණයක් තෙල් සහ ජලය තුන්වෙනි agent එක පාවිච්චි කරලා mix කරනවා අපි ඒකට කියනවා emulsion එකක් කියලා. මම කියවනේ හොඳම emulsion එක මව් කිරි කියලා. හරි? කිරිවල මේද ගෝලිකා වතුර වල තියෙනවා. ඉතින් මේ solution හදද්දී මේ drops හදද්දී කලාතුරකින් emulsion පාවිච්චි කරනවා. ඒ මොකටද? ලිපිඩ ද්‍රව්‍ය සංයෝග දිය කරගන්න. හරි දැන් ලිපිඩ solution කියන්නේ ජලීය ද්‍රවණයනේ. ඒක solution එකනේ. එතකොට ඒක සමහර ලිපිඩ ද්‍රව්‍ය විටමින් වර්ග දිය වෙන්නේ නැහැ. විටමින් A D E K දී වෙන්නේ ජලයේ. ඒ නිසා අපි මොකද කරන්නේ? emulsion එකක් විදිහට හදලා drop එක පාවිච්චි කරනවා. drop එකකට emulsion එකක් හදන අවස්ථාව තමයි මොකද්ද? ලිපිඩ ද්‍රව්‍ය විටමින් වර්ග විශේෂයෙන් multivitamin drops හදද්දී ඒක තියෙන්නේ emulsion එකක් විදිහට. හරි? මොකද මේක පාවිච්චි කරන්නේ? for lipid soluble substance හරි නේද වැඩි lipid soluble substance හදන්න මේක පාවිච්චි කරනවා එහෙනම් ඔන්න බලා ගන්න ඔයාලා
drops ගැන නැත්නම් pediatric drops ගැන කියන්න ඕන දේවල්. මොනවාද? higher concentration එකකින් තියෙන්නේ. හරි? higher concentration එකක්. සාමාන්‍ය solution වලට වඩා higher concentration එකක් තියෙන්නේ. හරි? එතකොට මොකක්ද ඊළඟට කියන්න ඕනේ? right. ඊට පස්සේ කියන්න ඕනේ මේක දෙන්නේ small volume එකකින්. ඒකෙන් අපි මේකට පාවිච්චි කරනවා dropper එකක්. dropper එකක්. බින්දු විදියටයි දෙන්නේ. හරි? dropper එකක් පාවිච්චි කරනවා. ඊට අමතරව මේවා දෙන්නේ සාමාන්‍යයෙන් solution එකක් විදියට suspension විදියට නැත්te කලාතුරකින් අපි immersion එකක් විදියට දෙනවා. ඒ තමයි lipid soluble substances දිය කරගන්න ඕන වෙලාවට. ඒක තමයි අපි multivitamin පාවිච්චි කරනකොට ඒක තියෙන්නේ immersion එකක් විදියටයි. හරි? හැබැයි paracetamol syrup drop එක ගත්තාම ඒකේ තියෙන්නේ මොකද්ද? solution එකක් විදියට. හරිනේ? right. එහෙනම් අපි පොඩි note එකක් දාගමුද? right. දාගමු මේ විදියට pediatric drops. හරි? pediatric drops. පළවෙනි එක. always have higher concentration than other oral liquids. right? ඊළඟ point එක. ඒවල තියෙනවා මෙතන. හරි? මොකක්ද ඊළඟ ලියන්න ඕනේ? suspension හෝ suspension කියලා එකක් මේ drops හදන්න පාවිච්චි කරන්නේ නැහැ. solution තියෙන. ඊට කලින් මේක ලියන්න බෑ. හරි. දැන් used only small volume මොකද හේතුව higher concentration එකක් තියෙන හින්දා. ඒකට පාවිච්චි කරන මොනවද? මේ small volume එක මනින්න drop එකක් පාවිච්චි කරනවා. measured by a dropper. හරිනේ වෙන්නේ? right. ඊළඟ point එක. අපි ඊළඟ මොකක්ද කියන්න ඕනේ? මේකේ තව එකක් කියන්න ඕනේ විශේෂ දෙයක්. මොකද්ද? මේ වගේ suspension එක always solution. Drops are always solution. Solution කියන එක highlight කරගන්න. හරි? වරහයට දාගන්න no suspension. Rarely කලාතුරකින් rarely there are emulsion. හරි? ඒ මොනවාද? lipid soluble substance දිය කරගන්න. හොඳ උදාහරණ මොකද්ද? multivitamin drops. හරි නේද වැඩි? හරි නම් තමයි අපි එවන් කොහොමද මේව මතක තියාගන්නේ? මා ලොකු දෙයක් නෑ. මොනවද තියෙන්නේ? හරි? oral liquids ගත්තාම කොටස් පහයි. මොනවාද? mixtures ඊට පස්සේ linctuses, elixirs හරි? ඊට පස්සේ pediatric drops, oral solution. මා ලොකු දෙයක් නෑ. ඕ වගේ විශේෂ කාරණා ටික highlight කරගන්න අපි දැන් පොඩි MCQ එකක් කරමු. ඊට පස්සේ යන් අපි surgical dressing වලට. right. MCQ එක මොකක්ද? හරි. පොඩි MCQ එකකට යන්න. තියාගත්තා නේද? හරි බලන්න. එක true or false on linctuses.
linked tassels. A පළවෙනි statement එක. පළවෙනි statement එක. Is an external preparation. Decker. Is an external preparation. Decker. Sorry, B. Contain flavoring agent. Sorry, C. Is a diluted solution. Diluted preparation. D. Is the cough preparation. E. It cannot be diluted when used. Right? F. It is only. Right? It contain glycerol to enhance viscosity. Right? Then බලන්න උත්තර කට්ටක් ගන්න. හරි. කියන්න බලන්න උත්තර. 1. Is an external preparation. හරිද? False. False. හේතුව මොකක්ද? මේක ඇවිල්ලා internal preparation එක cough වලට ගන්න එක. link task කියපුවම task කියපුවම මතක ගන්න පටස් ගාලා මොකද්ද? කැස්ස කියන එක. හරි? right. Contain flavoring agent. Flavoring agent තියෙනවද මේ වගේ? තියෙනවද? ඔව් flavoring agent තියෙන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් flavoring agent අපි ගන්නවද? ඔව්. උගුරට යන ඉන්න බඩට යනවා නේද? අපි ඉන්නට අවශ්‍ය flavoring agent. Right. Is diluted preparation. ඒක diluted preparation එකක්. හරිද? නෑ සර්. false. False. මේක viscous preparation එකක්. හරි? උක්කු එකක්. Is a cold preparation. ඔව් cold තමයි නේද? ඒකෙන් අහන්න දෙයක් නෑ. ඊට පස්සේ cannot be diluted when used. හරිද? False. False. කවදාකවත් cold preparation එකක් නැත්නම් link task එකක් dilute කරන්නේ නැහැ. Right? ඊට පස්සේ it contain glycerol to enhance viscosity. Viscosity එක වැඩි කරන්න glycerol load වෙනවලු. ඒක අඩංගුයිලු. හරිද? True sir. True. Very good. එහෙනම් ඉතින් ඔහොම ප්‍රශ්න තමයි ඉතින් exam එකේ තාන්නේ. මා ලොකු දේවල් නෙමෙයි. හරි? Right. එහෙනම් අපි යම් surgical කියන්නේ සර් E එක බලන්නකො සර් පොඩ්ඩක්. E. It cannot be diluted. It cannot be diluted when used. උත්තරේ හරි නේද? dilute කරන්න බෑ. cannot be නේ. මමත් ඒක දැක්කේ නෑ. හරි. උත්තරේ එන්න ඕනේ එතනද? හරි කියලා. cannot be. dilute කරන්න බෑ. හරි. එහෙනම් අපි යන් surgical dressing වලට. අද පාඩම surgical dressing අපි පටන් ගන්නයි යන්නේ. ඉතින් surgical dressing කියන්නේ මොකද්ද? surgical dressing කියන්නේ pharmaceutics වල වෙන පාඩමක්.
අපි ඒකේ තමයි කරන්නේ මේ කලෙත් අපි ෆාමසිටික්ස් වල ඩෝසේජ් ෆෝම් එකට තියෙන කොටස් ටික කරගෙන ආවේ මේ දක්වා. දැන් අපි ගිය සතියේ කතා කරා මොනවාද? ටැබ්ලට් කැප්සූල් වලින් ඉවර වුණා. ඊට පස්සේ අපි එන්න ඕනේ හරිනම් කොතනද? ඕරල් සොලිඩ් වල පවුඩර් ප්‍රිපරේෂන් වලට. දැන් මම මේ පැත්තෙන් ෆාමසිටික්ස් කරන් එන හින්දා ලික්විඩ් ප්‍රිපරේෂන් මම ඒ කොටස ලික්විඩ් ප්‍රිපරේෂන් ඉවරෙච්ච ගමන් කරනවා. ඊට පස්සේ අපි පටන් ගමු මොකේද? ෆාමසිටිකල් ඩ්‍රෙසින්ග්ස් නැත්නම් සර්ජිකල් ඩ්‍රෙසින් යටතේ. ඒ කියන්නේ මේක ෆාමසිටික්ස් පාඩම ඩ්‍රෙසින්. හරි. රයිට්. මේ අහගන්නකො. මම චුට්ටක් ඔයාලට මේ ස්ලයිඩ් එක ෂෙයා කරන්නම්. මේක බලන්න ඔය ගමන්. right හැමෝටම පෙනේද මේක? හරි තප්පරයක් දෙන්න. අපි පොඩි වැඩක් කරමු. මේකේ ස්ලෝ වෙන්න හේතුව හොයාගත්තම මෙන්න මේ FB එකේ ලයිව් එකක් යන එකයි අපි ඒක චුට්ටක් අයින් කරමු. හරි දැන් හරි ඇති මම හිතන්නේ. දැන් අවුලක් නැහැ. දැන් පේනවනේ හැමෝටම. සර්ජිකල් ඩ්‍රෙසින්. පේනවද නැද්ද? ඔයාලට පේනවනේ? ඔයාලා කවුරුත් උත්තරයක් දෙන්නේ නැහැ. පේනවද නැද්ද? පේනවා සර්. පේනවනේ. හරි. එහෙනම් අපි සර්ජිකල් ඩ්‍රෙසින් වලට මේකේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රෙසින් එකක් කියන්නේ මොකද්ද? හරි. ඩ්‍රෙසින් වර්ග මොනවද? මාව හොඳට ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. එහෙනම් සර් එහෙනම්. හරි හරි. එහෙනම් අපි සර්ජිකල් ඩ්‍රෙසින් කියන්නේ මොනවද? අපි මේකෙදි පාවිච්චි කරන ඩෙෆිනිෂන් මොනවද? හොඳ ඩ්‍රෙසින් එක ලක්ෂණ මොනවද? මෙන්න මේවා ගැනයි අද කතා කරන්න යන්නේ. හරි? ඩ්‍රෙසින් වර්ග මොනවද? හරි? ඇත්තටම සර්ජිකල් ඩ්‍රෙසින් කියන්නේ මොන වගේ දෙයක්ද? මේක ස්ලෝ වුණා. හරි? මේක පේන්නේ නැතුව ගියා දෙක පාට. පේනවනේ? දැන් හරි සර්. හරි. right. හරි. මොකද ඩ්‍රෙසින් එකක් කියන්නේ? ඩ්‍රෙසින් එකක් කියන්නේ අපි surgical dressing a term applied to wide range of material used for dressing wound or diseased tissues. අපේ තුවාලයකට එහෙම නැත්නම් diseased tissues එකකට හරි රෝගී පටකයකට අපි ඇප්ලයි කරන යම්කිසි දෙයක්.
ඩ්‍රෙසින් එකක් කියලා කියනවා. මේක විශාල පරාසක දේවල් තියෙනවා. ඉතින් ඩ්‍රෙසින් වර්ග ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රයිමරි ඩ්‍රෙසින්, අනිත් එක තමයි සෙකන්ඩරි ඩ්‍රෙසින්. ප්‍රයිමරි කියන්නේ කෙලින්ම තුවාලෙත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් වෙන එක්කෙනා. ප්‍රයිමරි ඩ්‍රෙසින්. ඔයාලා සමහර ඒ වගේ පුළුන් වල බෙහෙත ගාලා තුවාලේ තියන්නේ. අන්න ඒවා ප්‍රයිමරි ඩ්‍රෙසින්. හරි කෙලින්ම කන්ටැක්ට් වෙන එක තුවාලෙත් එක්ක ඒකට කියනවා ප්‍රයිමරි ඩ්‍රෙසින්. පැකේජින් වලත් මතක තියාගන්නකො. පැකේජින් කරද්දී අපි ඩ්‍රග් එකත් එක්ක කෙලින්ම කන්ටැක්ට් වෙන කන්ටේනර් එක ප්‍රයිමරි කන්ටේනර් එක. හරි? එතකොට ප්‍රයිමරි කන්ටේනර් එකත් එක්ක කන්ටැක්ට් වෙන ඊළඟ කන්ටේනර් එක සෙකන්ඩරි කන්ටේනර්. උදාහරණයක් අපි ගමු පැනඩෝල් කාඩ් එක. පැනඩෝල් කාඩ් එක ගත්තාම පැනඩෝල් කාඩ් එකේ ඇතුලේ තියෙන පැනඩෝල් පෙත්ත. මේ පෙත්ත එක්ක කෙලින්ම කන්ටැක්ට් වෙන්නේ මොකද්ද? අර බ්ලිස්ටර් පැක් එක. ඒක මොකද්ද? ප්‍රයිමරි පැකින් එක. හරිද? එතකොට ඒ කාඩ් ටික එකතු කරලා අපි දානවා තව ලොකු බොක්ස් එකකට පැන්ඩෝල් පෙට්ටියට. හරි? ඒක මොකද්ද? සෙකන්ඩරි පැකින් එක. එහෙනම් තුවාලයකට අපි ඩ්‍රෙසින් එකක් ඇප්ලයි කරනකොට කෙලින්ම තුවාල එක්ක කන්ටැක්ට් වෙන එක්කෙනා ප්‍රයිමරි ඩ්‍රෙසින් එක. හරි? එතකොට තුවාලෙත් එක්ක ප්‍රයිමරි ඩ්‍රෙසින් එකත් එක්ක කන්ටැක්ට් වෙන ඊළඟ කෙනා එයා සෙකන්ඩරි ඩ්‍රෙසින් එක. හරිනේ? එහෙනම් මතක තියාගන්න ප්‍රයිමරි ඩ්‍රෙසින් එකත් එක්ක කන්ටැක්ට් වෙන ඊළඟ ඩ්‍රෙසින් එක අපි සෙකන්ඩරි ඩ්‍රෙසින් එක කියලා කියනවා. ඩ්‍රෙසින් වර්ග ප්‍රධාන වශයෙන් දෙකයි. මොකද්ද? ප්‍රයිමරි and සෙකන්ඩරි. හරිනේ වැඩේ? එහෙනම් ඔන්න අපි යනවා මේකට සාමාන්‍යයෙන් අයිඩියල් ඩ්‍රෙසින් එක තියෙන්න ඕනි ලක්ෂණ මොනවද කියලා. හරි? අයිඩියල් ඩ්‍රෙසින් එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි මොන වගේ ලක්ෂණද? හොඳ තුවාලෙට හොඳ එන්වයරන්මන්ට් එකක් දෙන්න ඕනි යා. හරි? මොයිස්ට් එන්වයරන්මන්ට් එකක් දෙන්න ඕනි. මොකද දෙන්න ඕනි? හොඳ මොයිස්ට් ඒ කිව්වේ තෙත සහිත පරිසරයක් දෙන්න ඕනි තුවාලේ හොඳ වෙන්න. හරි? එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් තුවාලේ තැලීම් පොඩි වීම වලට හරිද? ඒකේ තියෙන දේවල් වාෂ්ප වෙන එක, ඇබ්සෝබ් වෙන එක, හරි? තුවාලේ තියෙන ස්‍රාවයන් අදාළ ඩ්‍රෙසින් එකට උරා ගන්න එක. ඒවට පර්මිට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒවට අවසර ලබා දෙන්න ඕනේ. හරි? එහෙම මේ තුවාලේ තියෙන දේවල් උරා ගන්න නැතුව, මොහේ වාෂ්ප වෙන්නේ නැතුව වෙන්න දෙන්නේ නැතුව වහගෙනම ඉන්න එකක් නම් ඒ තුවාලේ හොඳ වෙන්න හොඳ ඩ්‍රෙසින් එකක් නෙමෙයි. ප්‍රයිමරි ඩ්‍රෙසින් එක අනිවාර්යෙන් මේ දේවල් කරනවා. ඒ වගේ සෙකන්ඩරි ඩ්‍රෙසින් එකක් මේ දේ කරන්නේ. promote hemostasis. ඒ කියන්නේ රුධිර වහනය වෙන එක නවත්තන්න ඕනේ. bleeding නවත්තන්න ඕනේ. හරි? හොඳ ඩ්‍රෙසින් එක ලක්ෂණයක්. හරිද? protect the wound from further damage. තව එක එක තැන් වල වැදිලා මෙකැනිකල් ඩැමේජ් වෙන එක, මයික්‍රෝ සුද්ධජීවීන් මේකට ආසාදනය වෙන එක, හරි විජලනය වෙන එක, හරි ඒ වගේ දේවල් වළක්වන්න හැකියාව තියෙන්න ඕනි. මොකද ඩ්‍රෙසින් එකට. ඉතින් හොඳ ඩ්‍රෙසින් එකක් ගත්තාම මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනි. හරිනේ? එහෙනම් මතක තියාගන්න ඩ්‍රෙසින් එකක් කියන්නේ ආකාර දෙකයි. ප්‍රයිමරි සෙකන්ඩරි ඩ්‍රෙසින් එකකදී අපි පාවිච්චි කරනවා තුවාලයකට ඇප්ලයි කරනවා මොන වගේ දෙයක්ද? ඩිසීස් වුන්ඩ් එකකට හෝ ඩිසීස් ටිෂු එකකට ඇප්ලයි කරන මොන වගේ දෙයක්ද? ඩ්‍රෙසින් එකක් අපි සර්ජිකල් ඩ්‍රෙසින් එකක් කියලා කියනවා. ඉතින් මේකේ හොඳ ලක්ෂණ ටික තමයි අපි ඔය කතා කරේ. අයිඩියල් වුන්ඩ් ඩ්‍රෙසින් එක තියෙන ලක්ෂණ. මොනවද? තුවාලේ හොඳ කරන්න ඕනි. හරි? මේකේ heat loss එක අඩු කරන්න ඕනි. heat loss එක අඩු කරන්න ඕනි. හරි? ඊට පස්සේ මයික්‍රෝබියල් growth එක control කරන්න මේක වහගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනි. හරි? ඊට පස්සේ මේකට මයික්‍රෝබියල් ඩ්‍රග්ස් නැත්නම් ඇන්ටි මයික්‍රෝබියල් ඩ්‍රග්ස් මේ ඩ්‍රෙසින් එකත් එක්ක ඉන්කෝපරේට් කරන්න පුළුවන් වෙන උදාහරණයක් අපි පොලොන් එක්ක අපි බෙටාඩින් දාපුවා මේක හොඳට ඇබ්සෝබ් කරගෙන තුවාලෙම තියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඊට පස්සේ තුවාලෙට හොඳ කම්ප්‍රෙෂන් එකක්. හරිද? අනිත් ඒවාට එන්න බැරි විදිහට, ඒ කියන්නේ රුධිරයට එළියට එන්න බැරි විදිහට, රුධිරේ වහන වෙන එක නවත්ත ගන්න පුළුවන් විදිහට අපිට කම්ප්‍රෙස් කරලා මේක තියාගන්න හැකියාව තියෙන සොෆ්ට් වගේ දෙයක් වෙන්න ඕනේ. සොෆ්ට් වෙන්න ඕනේ. හරි? ඉතින් මේ වගේ එකක් අපි කියනවා හොඳ සර්ජිකල් ඩ්‍රෙසින් එකක් කියලා. ඒ වගේ මේවා ඇප්ලයි කරපුවාම ඉදිමුම අඩු වෙන්න ඕනේ. reducing edema. හරි? ඉදිමුම අඩු වෙන්න. ඊට අමතරව මොකද වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් වේදනාව අඩු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. හරිද? ලෙඩාට තියෙන සුව පහසුව වැඩි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ වේදනාවෙන් පෙළෙන කෙනෙක්ට මේක ඇප්ලයි කරපුවාම එතන සුවයක් දැනෙන්න ඕනේ, පහසුවක් දැනෙන්න ඕනේ. හරි? ඒ වගේම එයාගේ තුවාලේ අවට ක්‍රියාකාරීත්වය හොඳට
සිද්ධ වෙන්න ඉඩ සලස්සන්න ඕනේ. මේ වගේ එකක් හොඳ ඩ්‍රෙසින් එකකට ලක්ෂණයක්. ඊට පස්සේ එන ගන්ධය, තුවාලයකින් එන ගන්ධය අඩු කිරීමේ හැකියාව තියෙනවා. සමහර අය තුවාල මේක අරපුවාම ගොඩක් ගඳ එනවා. ඒක වහන්න පුළුවන් අපේ ඩ්‍රෙසින් එකකින්. හරි? ගඳ අඩු කරන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ආසාදන අඩු වෙන එක තුවාලේ වහපු ගමන්. හරි? ආසාදන වෙන්න විදියක් නැහැ. ඒකින්ද ගන්ධය අඩු වෙනවා. Improve appearance of the wound site. හරි? ඒ වගේම ඒ තුවාලේ තියෙන සයිට් එකේ appearance එක වෙනම හොඳට වැඩි කරනවා. Reduce overall cost. හරි? ඒ කියන්නේ මේ තුවාල වල අපි ප්‍රතිකාර කරනකොට ඒකට යන වියදම ගොඩක් අඩු කිරීමේ හැකියාව තියෙන්න ඕනි මේ හොඳ ඩ්‍රෙසින් එකකින්. ඉතින් ওই ටික තමයි සාමාන්‍යයෙන් හොඳ ඩ්‍රෙසින් එක අපි ලක්ෂණ විදියට සලකන්නේ. right. ඒ වගේම අපි බලමු ඊළඟට මෙන්න මේ කාරණාව. ඔයාලට මම මේක දෙන්නම් නෝට් එක. අපි නිකන් චුට්ටක් ඉස්සරහට යමු මේ විදිහටම. හරි? right. ඔයාලට මේක පැහැදිලිව පේනව නේද? නැත්නම් මම කියවනවා විතරක් දන්නේ නැහැ. right. surgical dressing ඔන්න ඔය විදිහට මම මුලින් ඉඳන් ආවා. හරි? ඊළඟට අපි කතා කරලා මේකේ ලක්ෂණ ටික. ඔන්න අපි ඊළඟට එනවා මොකද? classification. මොනවාද වර්ග දෙකයි. primary secondary. ඊට අමතරව අපිට පුළුවන් primary secondary මේ දෙකම තියෙනවා එකට තියෙනවා තියෙනවා. උදාහරණයක් පුළුවන් ගත්තාම අපිට දාන්න පුළුවන් තුවාලයකට apply කරන්න පුළුවන්. ඒ කියන්නේ primary dressing එක පටේටත් මේක පුළුන් කියන එක apply කරන්න පුළුවන්. cotton. හරි? ඊට පස්සේ gauze ගත්තාම කෙලින්ම තුවාලයකට apply කරන්න පුළුවන්. primary dressing එකට වටේටත් apply කරන්න පුළුවන්. ඒකින්ද අපි ප්‍රධාන dressing වර්ග දෙක අතර ඔය දෙකේ combination එක. primary dressing, secondary dressing, primary secondary dressing කියලා එකට වර්ග කරනවා. හරි? ඉතින් මේවා අපි එක එක විදිහට වර්ග කරනවා. මොනවද? absorbent, bandages, adhesive tape, alone ඒවා නේද? plaster වර්ග ඔය වගේ විවිධ වර්ග වලට වෙන් කරනවා. හරි? ඉතින් මේ surgical dressing වෙන් කරනකොට ඔයාලා ඉගෙන ගන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. කොහොමද මේක වර්ග කරන්නේ? හරි? surgical dressing කොහොමද අපි වර්ග කරන්නේ? right. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් primary dressing එකක් කියන්නේ මොකක්ද? secondary dressing එකක් කියන්නේ මොකක්ද? හරි? කියලා ඉගෙන ගන්න සිද්ධ වෙනවා. හරි. primary dressing එකක් කියන්නේ a dressing that touches the wound site. කෙලින්ම wound site එක touch කරන dressing එක primary dressing එක. හරි? උදාහරණයක් plain gauze. හරි? impregnated gauze, paraffin gauze. හරි? ඕවා තමයි මොනවාද? primary dressing. secondary dressing එකක් කියන්නේ bandage වගේ දේවල්. හරි? bandage වගේ දේවල්. හරි? සාමාන්‍ය primary dressing site එක හොඳට අල්ලගෙන හිටින්න පුළුවන් විදිහේ දෙයක් තමයි secondary dressing එක කියලා කියන්නේ. උදාහරණයක් bandages, adhesive tape, plasters ඒවා ඔක්කොම secondary dressing. හරි? මේ දෙකම හරි? ඒ කියන්නේ primary, secondary දෙකම එකට ක්‍රියාත්මක වෙන dressing උත් තියෙනවා. හරි? සමහර ඒවා primary විදිහට විතරයි. සමහර ඒවා secondary විදිහට විතරයි. සමහර ඒවා මේ දෙකම එකට. හරි? උදාහරණයක් හයිඩ්‍රෝජෙල්. හයිඩ්‍රෝජෙල් කියන්නේ මෙතන තියෙන ඩ්‍රෙසින් එක මම පෙන්නන්නම්. ඒ ඩ්‍රෙසින් එකට අලවෙන්නත් පුළුවන්, තුවාලය ආරක්ෂා කරගන්නත් පුළුවන්. හරි? right. මේක ඇවිල්ලා primary wound dressing එකක්. primary wound dressing බලන්න plain gauze, impregnated gauze, paraffin gauze, හරි? film dressing ඔය වගේ දේවල්. එතකොට අපි කියනවා මේකෙන් primary secondary wound dressing වර්ග මොනවද? හරි? composite dressing. හරි? එයාට පුළුවන් absorb වෙන්න, හරි? absorbent විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මොනවා වෙන්න පුළුවන්ද? මේක අල්ලගෙන හරි? වටේට ඇලවිලා තියෙන්න පුළුවන්. polyethylene film. හරි. මේක මම කියලා දෙන්නම් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. ඔයාලා දැකලා ඇති සමහර ඩ්‍රෙසින් දානකොට මෙන්න මේ වගේ ඒවා. පේනවද? මේකේ ඩ්‍රග් එකක් තියෙනවා. හරි? මේක ඇතුලේ ඩ්‍රග් එකක් තියෙනවා. සීට් එකක් විදිහට තියෙනවා. හරි? අපිට පුළුවන් මේ පිටින් ඩ්‍රග් එකක් ඇප්ලයි කරලා මේකට ඇප්ලයි කරලා
ඒකේ තුවාලේ අලවන්න පුළුවන්. අපි හිතමු පිලිස්සුන තැනක් කියලා. පිච්චිච්ච තැනක්. එතකොට ඒ වගේ තැනකට මේ වගේ දෙකක් කරන්න පුළුවන්. ඩ්‍රග් එක දාලා හරි ඒක වහලා දාන්න පුළුවන්. ඉතින් ওই දෙකම එකට කරන්න පුළුවන් ඒවට අපි කියනවා primary and secondary dressing කියලා. හරි හොඳම උදාහරණය තමයි මේ හයිඩ්‍රොකොලොයිඩ් එක. හයිඩ්‍රොකොලොයිඩ්ස් ගත්තාම මේකේ ඩ්‍රග් එකයි හරි primary dressing එකයි secondary dressing එකයි දෙකම තියෙනවා. හරිනේ? right. අපි අද චුට්ටි නෝට් එකකින් පටන් ගමු surgical dressing කියලා. මම ඔයාලට පොඩ්ඩක් මේක කියලා දෙන්න ඕනි හින්දා මුල ටික නිකන් බලන් ඉන්න ඕනි හින්දා තමයි මෙහෙම චුට්ටක් ඉස්සරහට ආවේ. අපි එහෙනම් යන් දැන් මොකෙන්ද? surgical dressing. හරි? surgical dressing. හරි? ඒ අර්ථය අපි ඉස්සල්ලාම කතා කරනවා මොනවද? මේ වගේ surgical dressing වර්ග මොනවද? හරි? ඊට පස්සේ උදාහරණ මොනවද? ඔන්න ඕවා ගැන අපි කතා කරනවා. right. එහෙනම් අපි යන්න ඉස්සල්ලාම surgical dressing වලට. හරි? දැන් මම පොඩ්ඩක් මේක share කරන එක stop කරලා අපේ කෙලින්ම අපි lesson එකට යන්න. මෙන්න මේ විදිහට. හරි. දාගමු එහෙනම් අපි surgical dressing. surgical dressing. ඊට පස්සේ අපි ලියාගමු මොකද්ද surgical dressing එකක් කියන්නේ කියලා. හරි? මොකද්ද? මේක term එකක් ඇත්තටම medical term එකක්. මොකද wide range of material used for the dressing of wound or injured tissue. හරි? right. අපි දාගමු surgical dressing is කියලා ඒව ඕනේ. හරි? අපි එහෙම දාමු. is a term applied is a term applied to a wide range of materials. A wide range of materials. A wide range of materials. Used for the dressing of wound or injured or diseased tissues. Wound or injured or diseased tissues. And diseased tissues. Right. ඊට පස්සේ දාමු අපි මොකක්ද? Functions of a dressing. Function මොනවද මේකේ තියෙන function? Dressing එක function මොනවද? Functions of a dressing. Dressing එක function මොනවද? හරි. මොකද්ද? Moist environment එකක් මෙයා සපයන්න ඕනේ. ඒකෙන්ද මොකද වෙන්නේ? තුවාලේ හොඳට සුව වෙනවා. හරි? right. එක දාගන්න. provide moist environment. Provide moist environment
for wound healing. For wound healing. තුවාල සුව වෙන්න අවශ්‍ය කරන moist environment එක මේකෙන් සපයන්න ඕනේ. දෙවෙනි එක. හරි? දෙවෙනි එක. Prevent maceration by permitting evaporation or absorption. Right? Prevent maceration. By permitting, right? Evaporation. වාෂ්පයෙන් ඉඩ දෙනවා. Evaporation and absorption. උරා ගන්න ඉඩ දෙනවා. ඒකින්ද එතන මොකද වෙන්නේ? උඩ නිකන් කබලක් වගේ හැදිලා ඇතුළ නිකන් තෙත ගතියෙන් තියෙන තුවාල හැදෙන එක වළකිනවා. maceration. හරි? ඊළඟ එක. ඊළඟ point එක. exam එකට ඇහුවොත් කියන්න ඕනේ හරි? promote hemostasis. රුධිර වහනය වෙන එක නවත්තනවා. promote hemostasis. Promote hemostasis. Right? Right. ඊට පස්සේ protect the wound from further damage. Protect the wound from further damage. තවදුරටත් damage වෙන එක වළක්වන්න පුළුවන්. කොහොමද? mechanical damage. Mechanical. Microbiological නේද? සුද්ධ ජීවි ආසාදනයත් වළක්වන්න පුළුවන් නේ. Mechanical. හරි? Microbiological. හරි නැත්නම් පොඩ්ඩක් ඉන්න. හරි. Hari. Mechanical, microbial, microbial invasion. Mechanical, microbial. ඊපස්සේ dehydration. විජලනය වෙන එකත් වළක්වන්න පුළුවන්. Dehydration. ඒ තුවාලය බලන්න. ඊට පස්සේ ආයි මොනවද මේ ඩ්‍රෙසින් එකකින් එන්න පුළුවන් තව ෆන්ක්ෂන් මොනවද? හරි. ඊට පස්සේ විශේෂයෙන් තව එකක් වෙනවා. මොකද්ද? heat loss එක අඩු කරනවා. ඇත්තටම උෂ්ණත්වය මොනවා වෙන්න ඕනද? loss වෙන්න බෑ. හරි? reduce heat loss. Reduce heat loss. හරි? heat loss වුණොත් එහෙනම් මොකද වෙන්නේ? තුවාලේ තවදුරටත් damage වෙන්න පටන් ගන්නවා. හරි? ඒක වළක්වන්න පුළුවන් අයිකොනික් අත ඩ්‍රෙසින් එකක් දාපුවම. ආරක්ෂා වෙලා තියෙන උෂ්ණත්වය. හරි? ඊට පස්සේ microbial growth එක control කරන්න පුළුවන්. Control microbial growth. Control microbial growth. හරිද වැඩි? right. ඊට පස්සේ කොහොමද ඒක කරන්නේ? අපිට පුළුවන් microbial growth එක control කරන්න
සමහර ඩ්‍රෙසින් එකත් එක්ක ඩ්‍රග් එක එකතු කරන්න පුළුවන්. නේද? ඩ්‍රෙසින් ප්ලස් ඩ්‍රග්. හරි? උදාහරණ අපේ දානවා මොකෙන්ද? පුළුන් එක්ක බෙටාඩින් එකතු කරනවා. හරි? පුළුන් එක්ක බෙටාඩින් එකතු කරනවා. right. හරි. ඊළඟ පොයින්ට් එකක් දාගමු නේ. දාගන්න ඊළඟ පොයින්ට් එක මේ විදිහට promote autolysis. promote autolysis කියේ මොකද්ද? autolysis කියන්නේ එන්සයිම හමුවේ සෛල විනාශ වෙන එක. destruction of cells by enzymes. හරි? ඒක promote කරලා දානවා. හරි? right. promote autolysis. promote autolysis. autolysis කියේ මොකද්ද? සෛල වල තියෙන එන්සයිම වලින්ම ඒ සෛලම විනාශ වෙලා යනවා. හරි? right. ඒකෙන් නම් මොකද වෙන්නේ? තුවාලේ සුව වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. හරි? අර උඩ කබලක් වගේ මතුවෙන්නේ නේද? right. promote autolysis. ඒ වගේම promote healing. සුව වීම promote කරනවා. promote healing. promote healing. promote healing. right. ඊට අමතරව මොකද? edema ඉදුම අඩු කරනවා. reduce edema. මේ එකක් හරි කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඈ. නැත්නම් වැඩක් නැහැ. හරි? එක්සෑම් එකේ දැන් 10ක් විතර අපි කිව්වනේ. හරි? එකක් හරි කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ අඩුම තරම. හරි? ඒ වගේම තුවාලෙට සපෝට් එකක් ලබා දෙනවා. provide support. provide support. හරි? provide support. හරි? ඊට අමතරව ලෙඩාගේ වේදනාව අඩු කරලා හරි පේන් එක අඩු කරලා එයාට පහසු පරිසරයක් ඇති කරනවා. හරි? reduce pain and increase the patient comfort. හරි? right. අපි ඒක දාමු. reduce the pain and increase the patient comfort. හරිනේ? right. ඊට අමතරව ගඳ අඩු කරනවානේ. reduce the odor. right. odor ගඳ එනවා නම් ඒක අඩු කිරීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මොකද හිතෙන්නේ? surgical dressing වල අපි කතා කරා මොනවද? dressing එකක් කියන්නේ මොකද්ද? මේකට පාවිච්චි කරන මොනවද? මේ dressing එකකින් අපිට එන වාසි මොනවද? මේ dressing එකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? අපි දැන් යනවා dressing වර්ග දෙකට. හරි? මොනවද? dressing වර්ග දෙක. primary dressing and secondary dressing. ඉදාගමු මොනවද? types of surgical dressing. එකක් තමයි primary dressing. අනිත් එක තමයි secondary dressing.
primary dressing secondary dressing හරි primary dressing යටතේ අපි දාගමු මොකද්ද කෙලින්ම wound එකත් එක්ක සම්බන්ධ වෙන dressing එක හරි directly contact the wound directly contact the wound right right මෙයාගේ ප්‍රධානම ඇක්ටිවිටි එක මොකද්ද act as absorbent act as absorbent පුරා ගන්නා දෙයක් විදිහට ක්‍රියාත්මක වෙනවා හරි absorbent ඊට පස්සේ අපිට දාන්න පුළුවන් තව ඕනනම් මොකද්ද secondary dressing හරි right මොකද්ද secondary dressing එක කියන්නේ primary dressing එක හරියට place කරලා තියෙනවා හරි right ඒ වගේම මොකද වෙන්නේ තවදුරටත් ආරක්ෂාව ලබා දෙනවා primary dressing එක නැත්නම් තුවාලෙට directly contact with primary dressing and place the primary dressing place the primary dressing place the primary dressing and provide further protection to the wound site right දැන් මම කියන්නකො primary dressing එකකට උදාහරණයක් කාටද කියන්න පුළුවන්ද primary dressing එක හොඳම උදාහරණයක් cotton hොඳම උදාහරණේ cotton right අපි දාගමු cotton එහෙනම් secondary dressing එකකට හොඳම උදාහරණ මොනවාද plaster නැත්නම් අපි කියනවානේ adhesive tapes bandages මේකට ඕන තව gauze මේක ඔය වගේ දේවල් දාන්න පුළුවන් gauze අරකට adhesive tape bandages හරි right හරි මේ ඕනම එකකට තියෙනවා විවිධ ටෙස්ට් වර්ග හරි අපි අර ටැබ්ලට් එකක් ටෙස්ට් කරන්න ගත්තා හරි කැප්සූල් ටෙස්ට් කරා මේවලත් තියෙනවා quality testing හරි ඒකින්ද අපි දාගමු quality test නැත්නම් specifications හරි නම් ටික විතරක් ලියමු අදට specifications for dressing and එක අපි කරන absorbency කොයිතරම් දුරට උරා ගැනීම හැකියාවක් තියෙනවද කියලා බලන්න absorbency test කරනවා absorbency test හරි absorbency test
ඉතින් කොටන් වලට වෙනම කරනවා, lint වලට වෙනම කරනවා නේද? wording වලට වෙනම කරනවා. හරි gauss වලට වෙනම කරනවා. එහෙම විවිධ විදිහට absorbency test කරනවා. හරි ඊට පස්සේ අපිට පුළුවන් තව ඕන හරි මොනවාද thread count test එක thread count ඒකේ තියෙන thread ගාන නූල් ගාන thread count test දෙවෙනි test එක thread count test ඊළඟ as content හරි as content හරි ඊට පස්සේ ඕන nappy count test හරි nappy count test මම මේ ටෙස්ට් ගැන ඊළඟ දවසේ කියලා දෙනවා right ඊට පස්සේ තව ඕන loss on drying මේක dry කරද්දි කොයිතරම් loss වෙනවද loss on drying ගොඩාක් cotton wool එහෙම මොනවා කරනවද අපි සාමාන්‍ය දිගු කාලයක් මේවා කරලා තියන්න බෑ. ගබඩා කරලා තියන්න බෑ. ඇයි? එයාලගේ තියෙන moisture content එක වාෂ්ප වෙලා යනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? දිගු කාල මාස 6කට වඩා වැඩි ස්ටෝර් කරලා තියාගන්නේ quality fail වෙනවා. ඒකෙන්ද absorbency අඩු වෙනවා. හරි? ඒකෙන්ද absorbency හරියට පවත්වා ගන්න ඕනේ. ඉතින් මේ ටෙස්ට් අපි කරලා තමයි අපේ ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ කොළඹ තියෙන්නේ medical MSD. හරි? medical supplies division අන්න ඒකට ගන්නේ මේ ඔක්කොම ටෙස්ට් කරලා තමයි. මේ පාස් වුණොත් විතරයි ගන්න මේ quality fail ඒවා ගන්නේ නැහැ. හරි? සමහර විට අපි ගෙනල්ලා ටික දවසක් යද්දි quality fail වෙන්න පුළුවන්. ආපහු මොකද වෙන්නේ මේවා? ආපහු අයින් කරලා දානවා. හරිනේ වැඩේ? ඉතින් ওই කාරණා ටික අපි කරනවා. ඒ වගේම මොකද කරන්න ඕනේ? ඊළඟ දවසේ අපි කතා කරනවා මොනවා ගැනද? මේ ටෙස්ට් වර්ග කොහොමද කරන්නේ? හරි සර්ජිකල් ඩ්‍රෙසින් ටයිප් වර්ග මොනවද? කොහොමද මේක වර්ග කරලා තියෙන්නේ? අන්න ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරනවා. right. අද ඇත්තටම පොඩි දෙයක් වුණා මේ ඔයාලගේ මේ ඔයාලා ටිකක් ස්ලෝ වෙලා වගේ පේනවා ඇත්තේ මේක. හේතුව ටිකක් අර අද එකක් ඉන්ටර්නෙට් ස්ලෝ ගතියක් තියෙනවා. අනිත් එක තමයි අලුත් මේ Zoom පැකේජ් එකක් ඉඳ පොඩ්ඩක් settings වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා චුට්ටක් ඔයාලට අපහසුතාවක් දැනෙන්න ඇති. අපි ඒක ඊළඟ දවසේ correct කරගෙනම වැඩේ කරමු. හරි. එහෙනම් මම අද කතා කරපු ටික තමයි මොනවාද? surgical dressing පැත්ත කතා කරා. surgical dressing pharmaceutics. pharmaceutics වල තමයි මේක අපි කතා කරන්නේ. මොකද මේ දැන් ඔයාලගේ ෆාමකොලොජි ගොඩාක් කවර් වෙලා තියෙන්නේ සිව්ටික්ස් පැත්ත තමයි මේ ක්ලාස් එකේ ගොඩක් දුරට කවර් කරන්නේ. ඊට අමතරව ඉරිදා හවස ක්ලාස් එක දැන් හෙට උදේ හෙට පේපර් ක්ලාස් එක ඊට පස්සේ හවස ක්ලාස් එක ඔක්කොම එකම ලින්ක් එකකින් තියෙන්නේ. ඒ ටයිම් වලට ලින්ක් එකකින් සම්බන්ධ වෙනවා. හරි. එතකොට ගැටලුවක් නැහැ ලින්ක් ගොඩාක් දාපුවම ගොඩක් අයට කන්ෆියුස්. ඒකෙන්ද අපි එකම ලින්ක් එකේ යමු. හරිනේ. අදට මම නවත්තන්නම්. අද කරපු දේවල් ටික බලාගෙන ඊළඟ දවසේ එකතු වෙන්න මොකද සර්ජිකල් ඩ්‍රෙසින් කියන්නේ හරි වැදගත් පාඩමක්. හරි? ප්‍රශ්න අහන තැන. අනිත් පැත්තෙන් යන අපේ ඒක්වස් ඕරල් සොලිඩ් පාඩමක් ගොඩක් වැදගත්. අපි ඒකේ එක එක සොලිඩ් ඕරල් ප්‍රිපරේෂන් වර්ග කතා කරනවා. හරි? සොලියුෂන්. හරි. අදට මම නවත්තන්නම්. මේ ටික ඔයාලා ලබන සතියේ බලාගෙන එකතු වෙන්න සර්ජිකල් ඩ්‍රෙසින් අය මේකට අනිත් පන්ති වල කෙරෙන්නේ නැහැ. මේ පන්තිය තමයි සර්ජිකල් ඩ්‍රෙසින් කරන්නේ. හරිද? right. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ හම්බෙමු. මේ ටික හරියටම ඔයාලා බලාගෙන එකතු වෙන්න නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. හරි? right. මම ටියුට් එකක් දෙන්නම්. ටියුට් එක අපි ඊළඟ සතියේම ගමු ඈ. දැන් හැමෝටම සුබ රාත්‍රියක් ආයෙත්. හරි. හරි.